මම මෙතන හිටගෙන හිටියට මගේ මනසයි මගේ ප්‍රඥාවයි ඔබගේ ප්‍රඥාවයි වෙනසක් නැහැ. මම ඔබ මගේ හරියටම කියන ඔබට මගේ බැංකුවේ කීයක් තියනවද කියලා. අද ලොකම ප්‍රශ්නේ මොකද්ද? මුදල්. ලෝකෙම තියෙන ප්‍රශ්නේ මුදල්. එක ප්‍රශ්නයක්. එක වචනයක් මුදල්. සෙන්සර් දිරද වැඩක්. ඒක ඔබතුමා කොහොමද පාවිච්චි කරන්නේ? ඔන්න ඔතනයි තියෙන්නේ තමන්ගේ දියුණුව. ලොකුම රටවල් දියුණු වෙන්නේ තමන් දියුණු වෙන්නේ කම්පැනි දියුණු වෙන්නේ ඔය Apple Samsung වගේ කම්පැනි එන්නේ තමන්ගේ ශක්තිය වල තමන්ගේ මනස දියුණු වෙනවා. ගියවුරුදු බලයවල තියෙනවා මේ සවුත් කොරියාවල තියෙනවා මිලියන 520ක්. ඔයයන්ට ජීවිතය අහන්න ලැබුණු හොඳම දේශනය වෙන්න පුළුවන් අපේ තානාපතිතුමාගේ කතාව. තුරුවන්ගේ පිටයි සෑම දෙනාට ස්වාමීන් වහන්සේගේ අවසරයි ස්වාමීන් වහන්සේගේ අවසරයි මම කියන්න කැමති ඔබ සෑම දෙනාටම අපේ නායක විශ්වාස ස්වාමීන් වහන්සේගේ ආදරණීය මෑණියන් නැතුණා මාර්තු මාසේ තුන්වෙනි හතරවෙනි සුමානේ මම මෛත්‍රී මහත්මයාත් එක්ක කාර්කෙන් යනකොටයි මට ඒ ටෙලිෆෝන් කෝල් එක ආවේ. විද්‍යාන ස්වාමීන් වහන්සේ කිව්වේ විදිය නිකන් රූපවාහිනිය මොකක් හරි දැක්ක චරිතයක් ගැන හරි මොකක් හරි වෙච්ච දෙයක් හරි ගැන කියන විදියටයි කියන්නේ. කටහඬේ කිසිම නිකන් වේදනාවක් නැහැ. අනිත් එක කටහඬ ගැස්සිල්ලක් එහෙම කිසිම දෙයක් නැහැ. බොහොම සාමකාමීව කිව්වේ. ඒකෙන් මම දැනගත්තා මේ විද්‍යාන ස්වාමීන් වහන්සේගේ හිත දියුණු කරලා තියෙන තරම. ඒ කියන්නේ ඉංග්‍රීසි කියන්නේ විස්ඩම් කියලා ප්‍රඥාව. දියුණු කරලා තියෙන තරම. ඊට පස්සේ ලියුමක් කියවුවා ස්වාමීන් වහන්සේ මම ලියුමක් කියවුවා ඒක ඊට පස්සේ ඒක මම ඉංග්‍රීසියෙන් ලියලා ඊට පස්සේ මම මගේ බිරිඳට යවුවා ලංකාවට යවුවා ඒක සිංහල භාෂාවට හරවලා ගන්න කියලා ස්වාමීන් වහන්සේ ලියුම ලැබුණා ඒක මේ ඒකෙන් මම දැනගත්තේ ස්වාමීන් වහන්සේ හිත කොච්චර දියුණු කරලා තියෙනවද කියලා. සෝදරෝනි මම මේ මිනිත්තු 35ක් 40ක් විතර මම ගන්නම් ඒකෙන් මම කියන පණිවිඩ ටික ඔබ පුළුවන් තරම් පාවිච්චි කරන්න බලන්න ඉඳලා කිව්වේ. දැන් දවස් දෙකකට ඉස්සෙල්ලා කොරියාව දකුණු කොරියාව 70 වෙනි කොරියානු යුද්ධය සැබදුවා. ඒ හරිද මේ ජූනි 25 950 පටන් ගත්තා. යුද්ධය ඉවරුනේ 53 ජූලි මාසයේ. සහෝදරෝ එදා දකුණු කොරියාව යුද්ධය ඉවර වෙනකොට දකුණු කොරියාව ලෝකයේ දෙවැනි දුප්පත්ම ආසියාවේ දුප්පත්ම රට. ඒ 53 අවුරුදු 16කට පස්සේ 69 70 දකුණු කොරියාව ලෝකයේ ආසියාවේ පස්වෙනි දුණුම 79 වෙනි දකුණු කොරියාව ආසියාවේ හතරවෙනි ලොකුම ආර්ථිකය. දැන් මම කියන්න කැමති ඔබතුමාලාට මේ කොහොමද මේක වුනේ? 53 මෙච්චර දුප්පත් වෙලා රට කේම් පිටින්ම නැති වෙලා ගිහිල්ලා 79 වෙනකොට ඒ කියන්නේ පංචංහි හිටපු ජනාධිපතිතුමා ඝාතනය කරන කොට ඔක්තෝබර් මාස 79 කොහොමද මේ රට මෙච්චර දියුණුවේ? සහෝදරවනි එක හේතුවක් තමගේ අධිෂ්ඨානය තමගේ බින ඒ දෙක සම්බන්ධ කරලා අධිෂ්ඨානයයි බින ඔබලාට ඕනම දෙයක් මම කියන්නේ ඔබලාගේ මනස ඔබ කියන්නේ ඔබලාට හරි ලෝකේ ඕනම කෙනෙක්ගේ මනසේ ශක්තිය අධිෂ්ඨානයයි බිනයයි එකව කරා මම ඉතිහාසය ගැන පොඩ්ඩක් කියන්නම් මේ වෙලාවේ ස්වාමීන් වහන්සේගේ අවසර පිට කොරියාවේ 979 බොහොම වැදගත් අවුරුද්දක් ලෝකෙ. ඒ කියන්නේ අවුරුදු 40 කට ඉස්සෙල්ලා 79 1979. මොකද ඒක වැදගත් කියලා කියන්නේ ලෝකෙ වෙනස් වෙච්ච අවුරුද්දක්. එකක් කොරියාව දකුණු කොරියාවේ පංචංහි 61 ඉඳලා අවුරුදු 17ක් 18ක් පාලනය කරලා එයාව නැති වුණා ඔක්තෝබර් මාසේ. එයාගේ හිටපු චීෆ් බොඩිගාඩ් එයාව ඝාතනය කළා. ඝාතනය කරේ නැත්නම් තව අවුරුදු 8ක් 9ක් කියන පංචංහි අද කොරියාව ජපානට වඩා දියුණුවක් වෙලා.
ඒ ලොකු වෙනසක් වෙච්ච එකක් ඒක හැබැයි අද තාම ආසියාවේ හතරවෙනි ලොකුම ආර්ථිකය. අනිත් එක මට තියාගන්න පුළුවන් මොකද මට තියාගන්න පුළුවන් ඒක මේ KCIA. KCIA. C එකෙන් මොකක්ද දෙන්නේ? චීනය. චීනය 79 චීනය විවෘත වුණා. විවෘත ආර්ථිකයක් වුණා. චීනය 79 විවෘත ආර්ථිකයක් වෙනකොට චීනය ලෝකේ දුප්පත් කරලා. හරියටම උතුරු කොරියාව චීනය. එදා චීනය ලංකාවට බොහොම දුප්පත් රටක්. අද චීනය ලෝකේ දෙවනි ලොකුම ආර්ථිකය. එදා තිබ්බේ චීනයේ මම ඇමරිකානු ඩොලර් වලින් කියන්නම් තිබ්බේ මුළු දලදේශ ආදායම් තිබ්බේ මේ බිලියන 275යි. අද බිලියන 14500යි. අද ලෝකෙ ලොකුම බලයක් කියලා තියෙන චීනය. ඒ අවුරුදු 30ක් ඇතුළත උනේ. KCI. අයියක මොකක්ද උනේ? ආවේ ඉරානය. 79 ඉරානය. හිටපු රජතුමා ෂා රජතුමාව අහක් කළා දැම්මා. ඒ ඇමරිකාවේ තිබ්බ ළඟින්ම තිබ්බ රටක් ඉරානය. ඒක ලොකු ඉරානයේ අද වෙනකම් ඉරානයේ තිබ්බ ප්‍රශ්න තියෙනවා ඉරානයේ. KCIA. ඒකේ මොකක්ද? ඇෆ්ගනිස්තාන. ඇෆ්ගනිස්තානයේ යුද්ධය පටන් ගත්තේ 79. එක පැත්තකින් ඒ කාලේ සෝවියට් යුනියන් රුසියාව උදව් කරා අනිත් පැත්තෙන් ඇමරිකාව උදව් කරා. ඒක තමයි ටැලිබාන් ඔක්කොම ඒවා ආවේ. ඒ 79. ඔබලට මම කියන්න කැමතියි. සහෝදරෝනි දැන් මේ ලංකාවේ උගක් කට්ටිය කියන UN එකට ගියාම උගක් වෙලාට නම් කියන්නේ ලංකාව දුප්පත් රටක් ලංකාව පොඩි රටක්. මම දැකලා තියෙනවා කතා වලදී කියනවා මේ නිව්යෝක් වල චීනය වල සිංගප්පූරේ ඩෙල්ලි වල ඔක්කොම රටවල් වල මේ කියන්නේ මේ ලංකාව පොඩි රටක් උගක් පොඩි රටක් දුප්පත් රටක්. ඒකෙන් තමයි කතාව පටන් ගන්නේ. සහෝදරනි උත්තර මතක තියාගන්න අපේ මනස ලංකාව පොඩි රටක් නෙමෙයි ලංකාව. ලංකාව සිංගප්පූර වගේ 95ක් ලොකුයි. ලංකාව හොංකොං වගේ 50ක් ලොකුයි. ලංකාව සවුත් කොරියාව වගේ 3-2යි. සවුත් කොරියාව ඒ කියන්නේ ස්ක්වයර් කිලෝමීටර් කියන්නේ මේ මොකද්ද? වර්ග කිලෝමීටර් 99000යි ලංකාව 65000යි. ඒ 3-2ක්. මම අද වෙනකම් මම අහලා නැහැ. ලෝකෙ කොහොමද සිංගප්පූරුවේ එක පුද්ගලයෙක්වත් කියනවා මේ අපේ රට පොඩි රටක් කියලා. දැන් මේ සිටියම සිංගප්පූරුව රටවල් නම් කරන්නේ නැතුව තිබ්බනම් සිංගප්පූරුව එක්කෙනෙක්ට හඳුනන්න බෑ සිංගප්පූරුව කොතනද කියලා. සිංගප්පූරුවේ පුද්ගලයෙක්ට බෑ මේ සිංගප්පූරුව අතින් පෙන්වන්න මෙන්න මෙතනයි සිංගප්පූරුව කියන්නේ. ලංකාව පුළුවන් පෙන්වන්න ලංකාව ඕනෙකට පුළුවන් පෙන්වන්න ඉන්දියාවේ ගැටින් තියෙන ඉඳ ලංකාවේ. සිංගප්පූරුවේ එක්කෙනෙක්ට බෑ සිංගප්පූරුව කවදාවත් කියනවා. සිංගප්පූරුවේ ප්‍රධාන අපිලා හිටියා මේ 2008 ඉඳලා 2010 වෙනකම් එක්කෙනෙක්වත් කියන්නේ නැහැ මේ ලංකාව අපේ රට පොඩි රටක්. ඒ තමන්ගේ මනස. ඒ මනස අතර තියෙන ලොකුම රටවල් දියුණු වෙන්නේ තමන් දියුණු වෙන්නේ කම්පැනි දියුණු වෙන්නේ ඔය Apple Samsung වගේ කම්පැනි එන්නේ තමන්ගේ ශක්තිය වලට තමන්ගේ මනස දියුණු වෙනවා. රටක් දියුණු වෙන්නේ නැහැ FDI හරි ඔය පිටරටෙන් ආයෝජනනේ පිටරටෙන් ආයෝජන හරි ටූරිසම් වලින් හරි නැත්නම් අනිත් විදේශ විනිමයෙන් හරි ඒ වලින් රටවල් දියුණු වෙන්නේ නැහැ. ඒ වලින් ඒකට උදව් කරන්න දියුණු වෙනවා. නැත්නම් දියුණු වෙන්නේ ඉස්සෙල්ලාම වඩා තමන්ගේ මනස දියුණු වෙනවා. මම ස්වාමීන් වහන්සේට ගොඩක් කියලා තියෙනවා මේ තමන්ගේ මනස දියුණු වෙන රටක් දියුණු වෙන්නේ නැහැ. කොරියාවේ සවුත් කොරියාවේ 53 54 55 59 60 වෙනකොට වගේ මිනිස්සු කිව්වා අපි ඔක්කොම ඒ කියන්නේ ඒ කාලේ කිය මේ මිලියන 28ක් 29ක් වගේ අපි ඔක්කොම රට දියුණු කරමු කියලා. අද කොරියාව එච්චර දියුණු රටක් මේ සෝල් වලින් මෙහාට තේ ගෝල් දෙනකොට පැය 4ක් ගියාම පාරවල් ඔක්කොම හරියට ඇමරිකාව පාරවලට වඩා හොඳයි. ඊට වඩා හොඳයි. ජපානයේ පාරවල් වගේ. අනිත් එක දෙවෙනි කම් කියන කමිටි ඔයගලන්ට කියන කමිටි මේ දැන් හිත දියුණු කරනවා කියුවම නිකන් ඒක වචනයක් විතරයි. කොහොමද හිත දියුණු කරන්නේ? තමන් හිතන්නේ, තමන් හිතන්නේ දැන් මම රස්සාවක් කරනවා. බරකියාවක් කරනවා උදේ සම්පත යනවා උදේ 4 යනවා ඊළඟ මම 5-6 වෙනකන් වැඩ රස්සාව කරනවා රැකියාව කරලා මම ගෙදර යනවා ගෙදර හරි මම ඉඳලා ගිහිල්ලා ඊට පස්සේ මම යාළුවොත් එක්ක කතා කරලා හරි නැත්නම් අනිත් යාළුවොත් එක්ක සෝජු හරි බීලා හරි නැත්නම් අර
වල බුරුවචන කියන්නේ කාර්යසල මැදින් ඒවා ගහලා හරි නැත්නම් ඔය Facebook එකකින් අර කතා කරලා හරි ඒ වගේවා තමයි තමන් කරන්න කරා. ඒ වගේවා තමයි කට්ටිය කරන්නේ. සහෝදරෝ උදලා අහගන්න මේක විතරක් ඔබට අද දවසට පුළුවන් නම් මේක මතක් කරන්න මේක ඊතර අරගෙන ඔබට යාළුවන්ට කියලා හරි තමන්ට පුළුවන් නම් කරන්න තමන්ගේ මුළු ජීවිතේම වෙනස් වෙන්න පුළුවන්. මම අන්තිමට මම මේක කතා කරේ ජනවාරි 26 වෙනිදා. හරියටම මාස 5යි දවසකට ඉස්සෙල්ලා. ඔබගේ සහෝදරයන් අහගන්න මේ මම මේ කතාව මේ විශාල ලෝකයේ විශ්වවිද්‍යාලයෙන් දෙන කතාවක් ඉංග්‍රීසියෙන් දෙන කතාවක් මේක මම කියන්නේ මේ ආවඩ විශ්වවිද්‍යාලයේ එහෙම එක විශ්වවිද්‍යාලයකට තමන්ට කියනවා තමන් ගෙදර ගියාම ආයෙත් ආමාට ඔබතුමාගේ නම මොකක්ද? අයින් කෙනෙක්. තමයි ඔබතුමා කීයද ගෙදර යන්නේ කියලා. අට හරි. ගෙදර කියන්නේ ඉවර වෙන්නේ අනිත් අත ගෙදර ඇතුළට වෙන්නේ දොරට. 8යි 5යි. දොර ගෙදර ඇතුළේ කාමරේට ඇතුළේ වෙන්නේ 8යි 5යි. හරි 8යි 5යි. ඔබතුමා සිනුසද වැඩ කරනවද? අඩුගේ වැඩ කරනවද නැත්නම් වැඩ කරනවද? ඔබ කොහොම පැහැදිලි උත්තර දෙන්න බෑ. අඩුයි පැඩි කොහොමද? දන්නේ නැහැ මම කොහොමද අඩු පැඩි? පිළිතුරු කොහොම උත්තර දෙන්න හරි. වැඩ නැහැ මේ දවස්. සිනුසුලා දිනද වැඩද? හරි. සහෝදරයන් බාත තියාගන්න. දැන් මේ දමිත් නේ නම් ඔබතුමා මේ සහෝදර දමිත් සහෝදරයා ගෙදර ගියාම 8යි 5ට ගෙදර ගියාම ගෙදර කියන්නේ මේ කාමරේට ඇතුළට වුණාම 8යි 5 ඉඳලා වැඩ යන්න කියද 8යි 5 පිට වෙන්න 8යි 5 පැය 12යි විනාඩි 10ක් කාමරේ ඇතුළේ ඒ කියන්නේ දවසට පැය 24යි දවසේ තියෙන්නේ කවුරුණත් දවසට පැය 24යි තියෙන්නේ Tamanට වෙලා නැහැ මට වෙලා වැඩි ඕනේ කියලා වෙලාව එහෙම එන්නේ නැහැ කට්ට 12 පැය 12 වුණාට පස්සේ ඒ දවස් ඉවරයි. මේ මෙතුමාට දවසේ පැය 12ක් තියෙනවා. ඒ පැය 12 තමන් කොහොමද පාවිච්චි කරන්නේ? සහෝදරෝ හොඳට මතක තියාගන්න ලෝකෙ දිගු වෙච්ච කට්ටිය. ඒ කියන්නේ මේ අවුරුදු මම කියන්නේ අවුරුදු 10 15 50ක් ඉස්සර නෙමෙයි. අවුරුදු 1000 2000 3000 ඇරිස්ටෝටල් සොක්‍රටිස් ඒ කාලේ ඉඳලා. ඒ කට්ටිය කරේ තමන්ගේ විවේක කාලය. ඒ කියන්නේ ෆ්‍රී ටයිම්. තමයි විවේක කාලය තමයි එක්සෙස් කැපිටල්. එක්සෙස් කැපිටල් කියන්නේ ආර්ථික ප්‍රඥා. තහරවන්න තමන්ගේ විවේක කාලය. තේරෙනවද? ෆ්‍රී ටයිම් is your excess capital. ඉංග්‍රීසි කියනවා. ෆ්‍රී ටයිම් එක තමන්ගේ නිකන් දැන් ඔබතුමා ගෙදර ගියාම නිකන් ඒ වෙලාවෙ ඉන්නේ 8යි 5ට. ඒ වෙලාවෙ ඉඳලා උදේ වෙනකන් තියෙන වෙලාව තමයි ආර්ථික කියන්නේ අතිරේක ප්‍රාර්ථනා. සෙන්සර් දිරද වැඩක්. ඒක ඔබතුමා කොහොමද පාවිච්චි කරන්නේ? ඔන්න ඔතනයි තියෙන්නේ තමන්ගේ දියුණුව. මම දියුණුව කියන්නේ මේ අර මම ජනවාරි 26 වෙනිදා කතා කරාදී මම දියුණුව කියලා කියන්නේ සන්තෝෂෙකින් ඉන්නේ මම පන්සලට එනවා මම පල්ලියට යනවා මම යාළුවොත් එක්ක ඉන්නවා හොඳට ඉන්නවා මම හරි සන්තෝෂෙකින් ඉන්නේ. සන්තෝෂ මම කියන්නේ කෙලිම ආර්ථික දියුණුවයි කියන්නේ. ආර්ථික ඒ වෙලාව තමන්ට පුළුවන් නම් තමන්ගේ වටිනාකම තමන්ගේ වැලියු ඒ කියන්නේ තමන්ගේ මාකට් ප්ලේස් එකේ තියෙන වැලියු ඒ කියන්නේ මේ ආර්ථිකයේ තියෙන වැලියු ආර්ථිකයේ වටිනාකම වැඩි කරගන්න. ඔබතුමාට තේරෙනවා ආර්ථිකයේ තමන්ගේ තියෙන වටිනාකම වැඩි කරගන්න. කොහොමද වැඩි කරගන්නේ? ඔබතුමාගේ රස්සාව රැකියාව මොකද? දමිත සහෝදරයා කරන්නේ? CNC. මැෂින් ඔපරේට් කරන්නේ. දැන් ඔබතුමා කොහොමද පුළාද ඉංග්‍රීසි ඔබතුමා? පොඩ්ඩයි. ඔව් දැන් ඔබතුමාට මේ වටිනාකම වැඩි කරගන්නේ කොහොමද? ඒ තමන්ගේ කරන රැකියාව අනුව ඔබතුමා කොහොමද කොරියන් භාෂාව ඉගෙන ගන්නවා ඒ කොහොම ඉංග්‍රීසි භාෂාව හොඳට ඉගෙන ගන්නවා. තව ඔය දැන් ඔයිට තව ලොකු මැෂින් නැතිනේ ඔපරේට් කරන්නේ නේද? ඔයිට ලොකු මැෂින් ඒ මැෂින් එක ගැන දැනගන්න. ඒවා ගැන පාඩම් ගන්න. ඒවා ගැන මේ ඉන්ටර්නෙට් එකෙන් හරි බලා ගන්නවා. තමන්ගේ වටිනාකම වැඩි කරගන්න ඕනේ. දැන් ඔතන තියෙන්නේ දිනු වෙච්ච කට්ටියක තියෙන්නේ සහෝදරවනේ මම ලෝකේ දිනු කට්ටිය උගා කට්ටිය හම්බෙලා තියෙනවා මට. කට්ටියම අනිත් එක මම තවත් මම කියන්න මම මෙතන හිටගෙන ඉච්චාට මගේ මනසයි මගේ ප්‍රඥාවයි ඔබගේ ප්‍රඥාවයි වෙනසක් නැහැ. වෙනසක් නැහැ. මම පැහැදිලිව මම කියන්නේ මගේ මනසයි ඔබගේ මනසයි මම
මම බොහොම ඉගෙන ගත්තා කියලා වෙන එක මගේ මනස කොහොම මට පුගා පොලේ තියෙන කෙනෙක් එහෙම නෙමෙයි මම ඔබලා වගේම කෙනෙක් මම මගේ තියෙන වෙනස මොකද්ද මම පැය 20 පැය 18 19ක් මම වැඩ කරන්නේ රස්සාව වැඩ කරනවා කරලා මම ගෙදර මයික් මහත්තයා දන්නවා ගෙදර මම රෑ 2 3 වෙනකන් Bloomberg CNBC කියන එකේ මුළු නිවුස් ඔක්කොම ටික කොලැක් කරගෙන ලිය දවසක ගානේ බලනවා මට අද වෙනකම් මතක නැහැ මම චිත්‍රපටය බලපු දවස ටීවී එකේ හරි Facebook මොකද්ද මේ ඉන්ටර්නෙට් එකේ හරි මම මේ ඔය චිත්‍රපටය කියන්නේ ඉංග්‍රීසි චිත්‍රපටය කිසිම දෙයක් බලන්නේ මොකක් හරි මට ප්‍රයෝජනයක් වෙන එකක් මම ඒ කියන්නේ මගේ ඩිසිප්ලින් එක මගේ ෆීල්ඩ් එක ඉකොනොමික්ස් හරි ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් හරි ඩිප්ලොමසි හරි ඒක මම හොඳටම දන්නවා මම ඒක කියන්නේ ඔබට මම කියන්නේ දැන් කොරෝනා වෛරස් ආවා කොවිඩ් වසංගතය ආවා කියලා ප්‍රශ්නයක් නැහැ තමන් පළවෙනි 105 ඇතුලේ ඉන්නවනම් උඩම 105 104 ඉන්නවනම් මොන ප්‍රශ්නයක් ආවත් භූමිකම්ප යුද්ධ කුණාටු සුනාමි COVID-19 COVID-19 ස්පැනිෂ් ෆ්ලූ මොන ආවත් තමන්ට ප්‍රශ්නයක් තමන්ට රසාව තියෙනවා තමන්ගේ ඒ කියන්නේ ඩිමාන්ඩ් එක කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් ඩිමාන්ඩ් එක තියෙනවා තමන්ගේ මාර්කටබිලිටි එක තියෙනවා තමන්ට ඒකයි මිනිස්සුන්ට ඕනේ. අද ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? ලෝකෙම තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? මම ජනවාරි 21 කතා කරද්දී හිතුවේ මේ COVID-19 ප්‍රශ්නේ චීනෙන් ඉවර වෙලා ඒක එහෙම යයි කියලා මේ. මෙහෙම ප්‍රශ්නයක් කියලා හිතුවේ නෑ මාස 5යි දවසකට පස්සේ. අද ලොකුම ප්‍රශ්නේ මොකද්ද? මුදල්. ලෝකෙම තියෙන ප්‍රශ්නේ මුදල්. එක ප්‍රශ්නයක්. එක වචනයයි මුදල්. ඇමරිකාවේ අයි ලක්ෂ 1.28ක් මරලා නැතිලා තියෙන මොකද ජීවිතක්ෂරපත් වෙලා තියෙන මොකද? දැන් කොරෝනා වෛරස් එක පැතිරලා තියෙනවා ඊට පස්සේ ඒක මම රට ආර්ථිකය ඇරලා නැහැ ඒකින්ද ඉතින් ආර්ථිකයේ උසස්වලද පොළවල් වැටිලා කම්පැනි වහලා ඔක්කොම තියෙනවා ලංකාව ආසියාව ජපානයේ චීනයේ යුරෝපයේ ඔක්කොම රටවල ඇයි මිනිස්සු ඔක්කොම දැන් මිනිස්සු කියන්නේ කොච්චර කොරෝනා වෛරස් තිබ්බත් රට ලොක්ඩවුන් කරන එකට අරින්නේ කියලා රටවල ඇයි අරින්නේ කියලා කියන්නේ Tamanට ජීවත් වෙන්න බෑ දැන් ඇමරිකාවේ මම දන්නවා 96ක් ඇමරිකාවේ 96ක් ජීවත් වෙන්නේ අදගත්ත පේචෙක් එකේ අදගත්ත පඩිය තමයි එන මාසෙ යනකම් ඉන්නේ පඩිය. ඊට පස්සේ හම්බෙන පඩිය තමයි ඊට පස්සේ මාසෙ. 95කට වෙලි ගන්න. ඒ කියන්නේ මාසෙක වැඩ කරේ නැත්තම් තමන්ගේ මේසර කැම නැහැ කැම ගන්න බෑ තමයි මේසර. උදැයි පස්සේ තියෙනවා. තමන්ට සල්ලි තියෙනවා නම් තමන්ට මුදල් ප්‍රාර්ථනාවක් තියෙනවා නම් තමන්ට ඕකට බය වෙන්න දෙයක් නැහැ. තමන්ගේ වැලියු එක කියන්නේ තමන්ගේ වටිනාකම තියෙනවා නම් ඒ පිටින්ම වටිනාකම තමන් වැඩි කරලා තියෙනවා නම් තමන්ට ඒකට බය වෙන්න දෙයක් නැහැ. දැන් හුඟක් මිනිස්සු දැන් අහන්නේ හුඟක් කට්ටිය දැන් අහන්නේ සහෝදරට මට මතක ගමන 2009 මම ඇමරිකාවේ ගියා මේ කතා ගැදෙන්න ගියා මේ 2009 ඔක්තෝබර් මාසේ. ඒ කාලේ මට තියෙන 2009 ඔක්තෝබර් මාසේ මේ ලොකු අර ආර්ථික පස්සේ තිබ්බ කාලේ ලෝකෙ 2009 2008 ආර්ථික පස්සේ තිබ්බ කාලේ. ඒතකොට මම කතාවක් දීලා එතන හිටිය මේ මහාචාර්යවරු PhD කරපු කට්ටිය ඔක්කොම ආවද විශ්වවිද්‍යාලේ. කරද්දී නම් එක්කෙනෙක් ඇහුවා කතා කරන්න ඉවරලා මම කතා ඉවරනට පස්සේ ඇහුවා ડોક્ટર මෙන්ඩිස් දැන් ඔබතුමා ඒකයි මම ප්‍රධානපති ඔබතුමා මේ දන්නවා මේ ලෝකේ ඉන්න CEOs ලා ලෝකේ කම්පැනි කරන ලෝකේ මේ ලොකු ඉන්වෙස්ට්මන්ට් කරන ලෝකේ නායකයෝ විදේශ අමාත්‍යලා මුදල් අමාත්‍යලාම දන්නවා ලෝකේ උගක් කට්ටිය දන්නවා ඒකින්ද ඔබ මොකක්ද හිතන්නේ මගෙන් අහුවා ඔබ මොකක්ද හිතන්නේ මේ දශකයේ කියන්නේ 2010 2020 වෙන දශකයේ ගැන මොකක්ද ඔබ හිතන්නේ මම දුන්න උත්තරේ මට අද වෙනකම් මතකයි මේ උත්තරේ මට විස්තර දෙන්න පුළුවන් මේ මම දැන් කිව්වේ මම දන්නවා මේ ලෝකේ ඉන්න උගක් කට්ටියව දන්නවා උගක් කට්ටිය ගැන උගක් හරි උමන කට්ටිය මම දන්නවා මම ඒකින්ද උත්තරෙත් මම දන්නවා පිළිතුරත් මම දන්නවා එතන මම මට මතකයි මම කියද්දි නිකන් අර ඉංග්‍රීසි කියන ඇල්පෙට්ටක් පැට්ටුවක් ඇහෙන තරමට ඒ කාමරේ හිටිය 150 කෙනෙක් කිය සද්දයක් නැතුව මුළු කාමරේම අහගන්න ඕනේ නම් මේ මොකක්ද මම කියන උත්තරේ මොකක්ද කියලා මම කිව්වා මේ ඉංග්‍රීසියෙන් තියෙන හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මම දැන් කිව්වා මේ දැන් මේ එන දශකයේ මේ දශකය ගැන මම දන්නවා මම කියන්නම් කියලා මේක මොයි දශකේ කොහොමද කියලා මේ දශකයේ තියෙන 2009 10 ඉඳලා 2020 වෙනකම් මේ දශකයක් තියෙන්නේ හරියටම ගිය දශකයේ වගේමයි මේ දශකයේ කිසි වෙනසක් නැහැ. වැඩි කටි සන්තෝෂුත් නැහැ උත්තරේට හිතුවේ වෙනි උත්තරයක් දෙයි කියලා. සහෝදරවරුනි දශකයක් තියලා වෙනසක් වෙන්නේ නැහැ. 2020 වෙනකම් දශකයේ කිසි වෙනසක් වෙන්නේ නැහැ.
තමන්ගේ මිනිස්සගේ මනසයි මිනිස්සගේ කම්පැනි එකේ කටවලින් වෙනස් වෙනවා. ඒ කියන්නේ මිනිස්සගේ මනසෙන් වෙනස් වෙනවා. දැන් මේ අද උදේ ඉර නගිනවා. දැන් ඉර බහිනවා. හිටත් ඉර නගිනවා. බහිනවා. ඒක අවුරුදු දැන් අපි දන්න කන්න අවුරුදු කෝටි ගණනක් වෙච්ච එක. එතන හිතන්න ඔබතුමාට මේ කොහොම හොඳ වෙලාවක් බලන්න ඕනද තමයි හිතන්නේ. කවදද ඔබතුමා හිතාගෙන ඉන්නේ හිතන්නේ. හිතමින් ඉන්නවා. නෑ ඔබතුමාගේ මේ අමංකමට බොහොම අගය කරනවා. මම ඔබතුමාට ඉලක්කයක් නෑ තව අවුරුදු 5කින් ඔබතුමා මොකද කරන්නේ ඉලක්කයක් ඔබතුමා අන්තිම ඉලක්කය මොකක්ද කියන්නේ අන්තිමට අවුරුදු 10කින් 15කින් 20කින් ඔබතුමා කොහේ ඉන්නේ කියලා හිතාගෙන ඉන්නවා කොහේ කියන්නේ මොකද්ද ඔබතුමා හරි කොහොම අර ඉංග්‍රීසි කියන ස්පෙસિෆික් කියලා මොකද හරිම ස්පෙસિෆික් එහෙම ගන්න තියෙනද එහෙම හිතලා නැහැ මම ඔබතුමාගේ හරියටම කියන ඔබතුමාගේ බැංක් පේ කීයක් තියෙනවද කියලා ඔබතුමාගේ බැංක් එකේ තියෙන ලක්ෂ 27යි තියෙන්නේ කොරියන් වොන් ඒ මගේ ගානක් තියෙන්නේ ඔව් ඒ සමාන මම කිව්වේ කවුරුත් කෙනෙක්ගේ කිව්වතින් තමන්ට ඉලක්කයක් නැහැ තමන්ට හරියට ඉලක්කයක් නැහැ තමන්ට හරියට ගෝල් එකක් නැහැ තමන්ට හරියට ඔබ්ජෙක්ටිව් එකක් නැහැ තමන්ට හරියටම ඒ කියන්නේ ඉලක්කයක් හරියටම නැහැ ජීවිතේ උදේ නැගිට යනවා වැඩට යනවා ගෙදර එනවා කනවා ඊට පස්සේ මැදක් කරනවා දවල්ක් කරනවා උදේක් කරනවා ඉතින් කඩේ කරන්නේ රැයටත් කරනවා ඊට පස්සේ සෝජු බොනවා බූරුවා ගහනවා අමත් Facebook එකේ උඟක් පැය දෙකක් තුනක් ඉන්නවා බුදිය ගන්නවා නැගිටිනවා ඊට පස්සේ ඉන්ද්‍ර දිගදරාමත් කරනවා කරලා ඒක අර චක්‍රිය වගේ කරනවා ඒක ඒකෙන් දිනු වෙන විදිහට ඒ කට්ටියක මම කෙලිම කියන්නේ ඔබතුමාගේ පොතේ කියලා තියනවාද කියලා මේ ඔබතුමාගේ කෙලින් ප්‍රාජ්‍යතාවය මට කියන්න පුළුවන් නිකන් මට කියන්න පුළුවන් ඒ වගේ කෙනෙක් සෞදු මම කියන එක මම කියන්නේ මම කියන එකක් නෙවෙයි මේක මේ අවුරුදු 2000 ඉස්සර කිව්ව ඒවා තමයි මම කියන්නේ ඔබතුමාගේ තියෙන ඉලක්ක බොහොම පැහැදිලිව කොලේක ලියන්න ඔබතුමාට මොකද්ද වෙන්න ඕනේ? තව අවුරුදු 3කින් 4කින් 5කින් ඔබතුමාට මොකද්ද ඕනේ ඔබතුමාගේ අන්තිම ඉලක්කය මොකද්ද? මම කියන අවුරුදු 50කින් සෝවන් වෙන්න රහත් වෙන්න නෙමෙයි. ඔබතුමාට අවුරුදු 5කින් 4 කියලා මොකද්ද ඉලක්කය? ඒ නම්බර එක. දෙක. ඒ ඉලක්කයට මම මොකද්ද කරන්නේ? ඉලක්කය ලබා ගන්න. කියමු ඔබතුමාට ඕනේ ලංකාවේ සල්ලි වලින් බිලියන 50ක් ඕනේ පොතේ තියෙන්නේ. බිලියන 50ක් ඇතිද සාමාන්‍යයෙන් ලංකාවේ රුපියල් බිලියන 50 කියන්නේ රුපියල් ලක්ෂ 500ක් නේ ලක්ෂ 500ක් කියන්නේ කෝටි 5ක් ඒ ගාන ඇතිද සාමාන්‍ය මිලියන 50ක් ඒ කියන්නේ 2025 දෙසැම්බර් 31 වෙනකොට ඔබතුමාගේ මන්දිල මහත්මයාගේ සහෝදරයාගේ පොතේ බිලියන ලංකාවේ ලක්ෂ 500ක් ලංකාවේ බිලියන 50ක් තියෙනවා පොතේ ඒක තමයි ඔබතුමාගේ ඉලක්කය ඉලක්කය දෙවෙනි එක ඉලක්කයේ ගන්න වල කතා ඉලක්කයට කතා කරන්නේ අනේ මිලියන මිලියන කියන්නේ ලක්ෂ 10ක් ලක්ෂ 10ව 50 500 නෑ ලක්ෂ 10ව 50ක් හරි ලක්ෂ 10ව 50ක් කියන ලක්ෂ 500ක් මිලියන 50 ලක්ෂ 50 බිලියන කෝටි 5ක් ඔබ මැදේ ගන්න අපි එන මිලියන 50ක් කරමු හා ඔබ මත් අර කිව්වා අපි අඩු ගන්නක් තමයි මම දන්නවා මේ අඩු ගන්නක් එක කොහොම අඩු ගන්නක් ඇත්තට මිලියන 50ක් කියන්නේ ලක්ෂ 500 2025 දෙසැම්බර් 31 දවසේ ඔබට මම තියෙනවා ඒ තමයි ඔබ කොලේක ලියන්නේ ඒක කොලේක මම උඟක් කට්ටිය හිතන්නේ කොලේ ලියන්න ඕනේ නැහැ මගේ හිතේ තියෙනවා මට මතකයි සහෝදරනි ඔබ දන්න Apple කම්පැනි එක කරපු එක්කන Steve Jobs මේ අපි ඔක්කොමලට බොහොම හොඳට මොලේ තියෙන එක පුද්ගලෙක් Bill Gates Microsoft එක කරපු එක්කන බොහොම හොඳට මොලේ තියෙන එක Google එකේ දැන් ඉන්න සභාපති සුන්දර පිචායි මාත් එක්ක ඉන්දියාවේ IIT එකේ ඉගෙන ගත්තේ සභාපති සුන්දර පිචායි බොහොම මොලේ තියෙන එක. මේ හැම එක්කෙනාම ඒගොල්ලන්ගේ තියෙන ඉලක්ක කොලේක ලියනවා. පළවෙනි එක දැන් ලියන්නේ ඔබ ලියනවා මිලියන 50ක් දෙසැම්බර් 31 2025 දී තියෙනවා.
දෙවෙනි එක ඒකට මම මොකද්ද කරන්නේ? මේ දැන් උදේ ඉඳලා ගිහිල්ලා වැඩ කරලා හැන්දෑවට ඇවිල්ලා කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඒකට මම මොකද්ද කරන්නේ? තුන්වෙනි එක ඒකට මම කරන ඒ කියන්නේ ඉංග්‍රීසි කියන්නේ සැක්‍රිෆයිස් කරන එක. ඒකට මම කරන අනිත් ඉගෙන ගන්න දේවල් මොනවද ඒකට කරන්නේ? හතරවෙනි එක ඒකට මම කොහොමද විනය කරන්නේ? විනය වැඩි කරන්නේ. ඒ කියන්නේ තමන්ගේ වටිනාකම වැඩි කරගන්න. ඒ තමන් ඉලක්ක. ඒක හැමදාම උදේට නැගිට ගාම ඒක බලලා කියවන්න. රැට විදියට ඉස්සෙල්ලා අන්තිමට සෝජු දුවත් කමන්නේ ඊට පස්සේ දියෙන් ඇස් දෙක පහ ගන්න ඉස්සෙල්ලා ඒක අයමත් කියවන්න. හයියෙන් කියවන්න. ඒක තමන්ගේ මනසට වැටෙනවා. මනසට වැටෙනවා. මනස වැටලා ඒක දැන් සමන්ගේ දැන් ඔය කොන්ෂස් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් ඒක තමයි මනස හරි සබ්කොන්ෂස් එකක් කියලා කියන්නේ යටි අදහස. දැන් යටි අදහස ඇත්ත අදහස මනසට වෙනස් කරගන්න බෑ. තේරෙනවද? උදේ කල්පනා කරන්න. යටි අදහස මනසින් හිතන අදහස තමයි මනසට වෙනස් කරගන්න බෑ. යටි අදහසෙන් හිතුවම ඒක ඇත්ත විදිහට වෙනවා. තමන්ගේ වටිනාකම තමන්ගේ තියෙන ඉලක්කය ඒවා ටික ලියාගෙන ඒ වලට වැඩ කරා. සෞදවරුනේ දවසට පැය 27ක් තියෙනවා. සුමානට පැය 168ක් තියෙනවා. මාසෙට පැය 5040ක් තියෙනවා. 5040 මාසෙට පැය. හරි? කියමු සුමානේ ගමන මාස සුමානට පැය 168ක් තියෙනවා. සුමානේ 24 7න් වැඩි කරාම 168ක්. දැන් ඒකෙන් ඔබතුමා කොච්චර මම කියනවා හැමෝම එක්කෙනාම කොච්චර ආයෝජනය කරනවද තමන්ගේ දියුණුවට තමන්ගේ වටිනාකම වැඩි කරගන්න. මම කියන්නේ තමන්ගේ වටිනාකම වැඩි කරගන්න ඔබ කොච්චර ආයෝජනය කරනවද තමන්ගේ පැය 168න් සුමානේ. මම උත්තර බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ. ඒ කියන්නේ අද දවසේ සහෝදරවනේ මේ මොබයිල් ෆෝන් එකෙන් මන්දර හැමෝටම ඉන්ටර්නෙට් තියෙනවා. හැමෝටම තියෙනවා මේ Google ඔක්කොම තියෙනවා YouTube ඔක්කොම තියෙනවා. 99%ක්ම ලංකාවට දැක්කේ. ලංකාවේ මේ ලංකාවේ එක්කෙනාට ස්මාර්ට්ෆෝන් ඔක්කොම තියෙනවා. හැමෝම කරන්නේ ස්මාර්ට්ෆෝන් එක තියෙන්නේ Facebook බලන්නයි, යාළුවෝ කතා කරන්නයි, WhatsApp වලින් කතා කරන්නයි, YouTube වල තියෙන හින්දි චිත්‍රපට බලන්නයි ඒ වලට තියෙන්නේ. සහෝදර ඔබතුමාට දැන් මට මේක ඉංග්‍රීසි කියන්න පුළුවන් මට බොහොම වෙහසක් ගන්න නැතුව මට කියන්න පුළුවන් මේ ඉංග්‍රීසියෙන්. දැන් ඔබතුමාට ඉංග්‍රීසි හොඳට පුළුවන් නම් මම කියන්නේ මේ ඒක ඉගෙන ගන්න බොහොම ලේසි. ඒ කියන්නේ දවසට සහෝදරයන් දවසට වචන 3ක් ඉංග්‍රීසි ඉගෙන ගත්තත් අවුරුද්දට වචන 1000ක්. අවුරුදු 2ක් වැඩ කරද්දී අවුරුදු 3ක් මේ හිටියදී වචන 3000ක්. වචන 3000 කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්ට කතා කරන්න පුළුවන් වචන ගන්න. වචන 3000. අනිත් අද දවසේ සහෝදරයනි දැන් අවුරුදු 25ක් ඉස්සෙල්ලා වගේ අවුරුදු 25ක් ඉස්සෙල්ලා මොකක් හරි වචනයක් හොයාගන්න ඕන නම් මොකක් හරි හොයාගන්න ඕන නම් පුස්තකාලයට යන්න. අද මෙතන මොබයිල් ෆෝන් එකෙන් පුළුවන් වචනේ බලන්න ඒක මොකද්ද ඒක මොන විදිහට පාවිච්චි කරන්නේ ඒකේ කොහොමද ශබ්ද කරන්නේ ඒ ඔක්කොම බලන්න පුළුවන් අද වෙන්න. එච්චර ලේස් එකක් අර ඕන දෙයක් අද පුස්තකාල හිස් විශ්වවිද්‍යාල පුස්තකාල අද හිස් ගැන ගොඩක් ඒ මොබයිල් ෆෝන් එකේ බලන්න පුළුවන්. මම රෑ දෙක මම ගණිත මාත් කරා රෑ දෙකක් දිනන හතර දෙක මම එක වලින් අර බලනවා මේක තමන්ට ආයෝජනය කරගන්න තමන්ට රටවල් දිනු වෙන්නේ එහෙම රට දිනු කරන්න ඕනේ නැහැ. සහෝදරනි ඔබගේ දිනුව තමයි මගේ දිනුව. ඒ කියන්නේ ලංකාවේ දිනුව. මම කියන්නේ ලංකාවේ දිනුව. තරම් කාර්යාලයෙන් ලංකාවේ දිනුව. ඔබගේ දිනුව. ඔබ බලන්න ඔබට දිනුව වෙන්නේ කොහොමද කියලා. රට දිනු කරන්න ගන්න එපා මේ. ඔබ බලන්න ඔබට කොහොමද දිනු වෙන්න පුළුවන් කියලා. පුළුවන් තරම්. ඒකට තමන්ගේ වටිනාකම වැඩි කරගන්න. කොහොමද වැඩි කරගන්නේ? මම තව එකක් කියන්නම්. ඔතන මට තියාගන්න. දවසට ඔබගේ ඒ කියන්නේ ඉංග්‍රීසි එෆිෂියන්සි එක වචනේ සහෝදරය නම් බුද්ධික. බුද්ධික කොහොමද? බුද්ධික කියන්නේ මනසනේ බුද්ධික. එෆිෂියන්සි එක තමන් වැඩි කරගන්න 101ක් දවසට. තමන් කරන රැකියාව. ඒ කියන්නේ නිකන් මේ කණ එකෙන් එෆිෂියන්සි වැඩි කරන්න, බොන එකෙන් සෝජි බොන එකේ වැඩි කරන්න, බූරුව ගහන එකේ වැඩි කරගන්න, නැත්නම් මේ යාළුවොත් එක්ක Facebook කරන එක වැඩි කරගන්න නෙමෙයි. තමන්ගේ රැකියාව. තමන්ට ආයෝජනය කරන්න පුළුවන් එකකින් 101ක් වැඩි කරගන්න දවසට. 100 එකක් කියන්නේ බොහොම අඩු ගාණක් 100 එකක්. ඒ කියන්නේ 100 එකක් වැඩි කරද්දී මාස දෙකක් ඇතුළත. ඒ කියන්නේ දවස් 8කින් එක දෙගුණයි. ඒ
කියන්නේ අර ඉංග්‍රීසි කියන්නේ compound interest කියලා. අල්බර්ට් අයින්ස්ටයින් කරේ ඒ කියන්නේ 100ක් වැඩුණාම ඊට පස්සේ 101.1ක් වැඩි වෙනවා. එහෙම වෙලා දවස් 60ක් යනකොට දෙගුණ ඒ වගේ 100ක් වැඩි වෙනවා ඒක. තමන්ගේ efficiency. දවසක් එක ප්‍රතිශතයක් වැඩි කරගන්න අමාරු නෑ තමන් කරන එක. ඒකයි තමන්ගේ තියෙන විනයයි ඒකවම ප්‍රඥාවයි එක තමන්ට වැඩි කරගන්න තමයි වගේ. දැන් මට පුදුමයක් කරනවා. අද විශ්වවිද්‍යාලයට යන්න නැතුව පුළුවන් තමන්ට ගෙහෙන් පිළිම තමන්ගේ දැනුම වැඩි කරගන්න පුළුවන්. තමන් මිනිස්සු පාවිච්චි කරන්නේ නැහැ ඒක. කරන්නේ මේ Facebook එකට ඕනෙ කෙනෙකුට Facebook එකේ ඔබලා කියන Facebook තියෙන account එක. වැඩක් කරනවා මම දන්නවා ඔබලා බොහොම ගොඩක් තියෙනවා Facebook එකේ. ඒක කිසිම තමන්ට ප්‍රයෝජනයක් වෙන්නේ නැති එකක් ඇත්තටම. ලෝකේ බිලියන ඒ කියන්නේ මිලියන 800ක් තියෙනවා ලෝකෙ ඉන්න ජනගහනය මිලියන 7700 ඉන්න ජනගහනය 2800කට තියෙනවා Facebook ලෝකෙ. දන්නවද ලෝකෙ තත්ත්වෙ? ඒ කොරෝනා වෛරස් එක තමන්ට බෑ මේක හරියට පාලනය කරන්න බෑ. පාලනය කරන්න බෑ. හැබැයි ලංකාවේ යකින් බොහොම හොඳට පාලනය කරනවා. තමයි මම කියන්නේ ඔබේ මනස ගැන. සෝදරයෝ 1953 හිමාලය කන්ද නැග්ගේ එඩ්මන්ඩ් හිලර් කියන නිව්සීලන්ත ජාතිකයා නැග්ගේ පළවෙනියටම නැග්ගේ එක්කෙනා උඩටම නැග්ගේ එක්කෙනා හිමාලය මවුන්ට් එවරස්ට් එක නැග්ගේ 53. එතකම්ම අවුරුදු ගාණක් අවුරුදු 1000ක් 1500ක් විතරම මිනිස්සුන්ට නගින්න බැරුව තිබ්බේ. එදා හිමාලය නැග්ගට පස්සේ එඩ්මන්ඩ් හිලර් නැග්ගට පස්සේ ඊට පස්සේ මාස 3ේදී 40 දෙනෙක් නැග්ගා උඩටම. ඒ කියන්නේ මොකක්ද උනේ? අර තමන්ගේ psychological barrier මානසික බාධක තමයි කැඩුවේ. ඒ මානසික බාධක කැඩුවා පස්සේ මිනිස්සුන් නැගි දැන් හිමාලයේ කන්ද උඩටම නැග්ගා කියලා ඒක නිකන් පත්තරේ වැටෙන්නේ නැහැ. එඩ්බල් හෙරර් පළවෙනි සැරේ නැග්ගම ඒකමුලි ලෝකෙම පත්තරවල 53 නැහැ ඉවරයි. 54 නැහැ ඉවරයි. මයි 6 වෙනි 54. රොජර් බැනිස්ටර්. දැන් Google කරද්දී කෙනේ රොජර් බැනිස්ටර් කියන්නේ මේ මොලේ ඔපරේට් කරන මේ දොස්තර කෙනෙක් මේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඒ කාලේ ශිෂ්‍යෙක් අවුරුදු 24යි 930 හරි 929 ඉඳලා තියෙනවා මට හම්බෙලා තියෙනවා ඉස්සරහ හම්බෙලා තියෙනවා මේ රොජර් බැනිස්ටර් 54 මැයි 6 වෙනිදා දැන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අර මේ දුවන එකේ එකේ කොච්චර හයියෙන් දුවන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මම දැන් කියන්න හදන්නේ අවුරුදු 600ක් 700ක් 800ක් 1000ක් විතර ඉඳලාම මිනිස්සු අද මිනිස්සයා දාගෙන හිටියේ 70ක් මිනිත්තු 4කින් දුවන්න බෑ කියලා. ඒ කියන්නේ අද කිව්වද අද මෙතනින් පැන්නතින් ඒ කියන්නේ පැන්නන්නේ ස්වාමීන් වහන්සේගේ හතරවෙනි තත්ත්වේ පැන්නතින් Tamanට පියාඹන්න බෑනේ. ඒක හැමෝම දන්න උත්තරයක්. මෙතනින් තට්ටු කියමු අඩි 10ක පැන්නතින් Tamanට අමාරුවක් නැහැ. Tamanට වැටලා Tamanට පුළුවන් මේ තුවාලයක් ගෙන නැතුව අඩි 10ක උඩින් පැන්න. මෙතන උඩින් පල්ලයට පැන්නතින්. තට්ටු 4කින් පැන්නතින් තට්ටු 10කින් පැන්නතින් Taman නැති වෙනවා. දන්නවා Tamanට පියාඹන්න බෑ කියලා එක නිකන් එක ලෝකෙම දාන්න එක. Taman ඒක දැන් ඔය පරීක්ෂණ කරන්න කියන්නේ නැහැ නේද කවුරක්වත්. දැන් අවුරුදු 1000ක් විතරම මිනිස්සු හිතුවේ මිනිසට 70ක් දුවන්න බෑ මිනිත්තු 4ක් ඇතුළත. මිනිත්තු 4යි තප්පර 1000ක් මිනිත්තු 4යි තප්පර 20ක් වගේ වෙනවා. රොජර් බැනිස්ටර් මැයි 6 වෙනිදා 54 ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දිව්වා මිනිත්තු 3යි තප්පර 59. ඒක මුළු ලෝකෙම පත්තර දැක්කා. ඊට පස්සේ මාස දෙකේ 60 දෙනෙක් දිව්වා මිනිත්තු 4ට අඩු වෙනවා. මිනිත්තු අද වැඩිම දුර තියෙන අද හයියම දුර තියෙන කෙනා මිනිත්තු 3යි තප්පර 37යි. 70ක් දුර තියෙනවා. එතරම් තුනේ මේ මට මතකයි මේ යාගේ මේ බැලුවතින් පේනවා මේ රොජර් බැනිස්ටර්ගේ ඉන්ටර්වියු එක මේ BBC එකෙන් කරපු ඉන්ටර්වියු එක. ඒකෙත් තියෙන්නේ අහුවම ඔබතුමාට කොහොමද තේරෙන්නේ කොහොම අද ලෝකෙම තිබ්බ කරන්න බැරි දෙයක් මෙතනින් තට්ටු 10ක් තට්ටු 5කින් පැනලා බේර තුවාලක් නැතුව ඉන්න පුළුවන් වගේ එකක් කරන්න බැරි එකක් කොහොමද කරාම කොහොමද ඔබතුමාට තේරෙන්නේ කොහොමද කියලා අහුවම එයාද රොජර් බැනිස්ටර්ගේ උත්තරේ මොකක්ද මම කැඩුවේ මේ රෙකෝඩ් එකක් මේ මම කැඩුවේ psychological barrier එක මානසික බාධකයක් තමයි මම කැඩුවේ. ඒක කැඩුවට පස්සේ ඔක්කොම ඇරුණා හේන් පිළිතුර. අද මිනිත්තු 4කින් මිනිත්තු 3යි තප්පර 55න් දිවුවා කියලා එක පත්‍රේ වැටෙන්නේ අත්‍යය ගන්න.
සහෝදරවරු රටවල් දිනුන වෙන්නේ තමන් දිනුන නැත්නම් තමන්ගේ මනසයි මනසේ පිටින්ම වට වෙලා තියෙන මට කරන්න බෑ මට බෑ කරන්න මට මේව කරන්න බෑ ඔබ කියනොත් ඔබ ආසකාරක මොකක්ද ආස ඔබ කිව්වද ඕන කාර්යයක් ගන්න කිව්වද කරන කාර්යය ඕනම කාර්යයක් හයි ඔබතුමා නම් ඉපට කියන්නේ දැන් ඔබතුමා හොදින් තප්පර තුනෙන් කියන ඔබතුමාට ඕන කාර්යයක් මොකක්ද හොදම කාර්ය ඕනම ඊට වඩා හොඳ කාර්ය නෑ ඔබතුමා කැමති කාර්ය මොකද ගන්න පුළුවන් කියලා හිතන එක දැන් මම ඕකේ මට බලාපොරොත්තු මම ඔබතුමා ඇහුවේ නෑනේ ගන්න පුළුවන්ද කියලා ඇහුවේ නෑනේ ඔබතුමා ඇහුවේ මම ඔබතුමා කැමති මොකද්ද කාර්යය උත්තර තමයි තියෙන්නේ සහෝදරවරුනි මානසික බාධක ඔබතුමා නම් මොකද්ද ලක්මන් මහත්මයාගෙන් මම ඇහුවේ ඔබතුමා කැමති මොකද්ද කාර්යය මම ඇහුවේ නෑ කාර්යක මිලියන 10ක කාර්යයක් කරන 1 මිලියන 300 හරි මිලියන 500 විතර ලැබෙන්නේ මොකක්ද ආස කාර්යය දැන් ලක්මන් මහත්මයාගේ තියෙන්නේ මොකෙන් හුඟක් කට්ටිය තියෙන්නේ උත්තර දුන්නේ මම ඇලියෝන් එකක් කැමති අරක ඉතින් ගණන් වැඩි මම ඇහුවේ නෑ ඔබතුමාගේ ගණන් වැඩි කියලා ඒක තමයි තමන්ගේ මානසික බාධකයේ එතනයි තියෙන්නේ මගේ ගාවට මම කෙලින්ම දැන් කියන්නේ මම ආස රෝල්ස් රොයිස් සන්ටම් එක ඉතර ගන්න නැහැ තොර ලක්ෂ 3 වෙන්නේ ලක්ෂ ලක්ෂ එච්චර ලොකු ගණනක් නෙමෙයි ඉතින් අතට කියන්නේ මිලියන 56යි රුපියල් නෑ ඒක ලොකු නේ එච්චර ලොකු ගණන් නෙමෙයි ඉතින් අතට අපි ඔක්කොම දන්නවා මිලියන 56ක් කියන්නේ අද ලංකාවල ගියා ගන්නත් බෑ හැබැයි ඒ කාර්යක ලංකාවට ගෙනිච්චද ඒ කාර්යක මිලියන 200ක් විතර වෙනවා ඉතින් මොකද්ද බද්ද වෙනවා මිලියන 150 දැන් මෙහි ඒ කාර්යයක් ගන්න මිලියන 56ක් ගන්න එච්චර අමාරුවක් නෑ අතට දැන් ඔතනයි තියෙන්නේ සහෝදරවරුනි මානසික බාධා ඒක මම මේ ලක්මන් මහත්තයා කියුවේ මොකක්ද එතුමාට මේ අගෞරව කරන මොකක්ද නෙමෙයි දැන් ඇහුවම ඔබතුමාට කාර්යය මොකක්ද කියලා මම ඇහුවේ ඕන කාර්යයක් කියන්නේ හැබැයි තමන්ගේ මනසේ තියෙන මට ඇලියෝන් එකට මට යන්න බෑ ඇලියෝන් එකට මට යන්න බෑ කියන්නේ ඕකෙන් කඩන්න දන්නවද සමහර ඔබතුමා දන්න මෝරා කියන මාරෝ ඉංග්‍රීසි ශාක් කියලා කියන මෝර එක්සාම් වල ලොකු වෙනවා මේ අඩි 12ක් 14ක් 15ක් ලොකු වෙනවා මෝරව දැම්මද මේ තරම් වද මේ ටැංකිය එක දැම්මද මෝර ලොකු වෙන්නේ අඟල් 12යි ඒ මොකද මෝරක් ලොකු වෙන්නේ මෝරගේ එන්වයරන්මන්ට් ඒ කියන්නේ මොකක්ද පරිසරයේ ඕතනයි කඩන්න ඕනේ තමන්ගේ දියුණුව තමන් බලන්න තමන්ගේ දියුණුව රටේ දියුණුව රට බලයි ඔක්කොම දියුණුව නැති රටේ බේම දියුණුව අන්ට ඔබලාගේ මම ඔබලාට බොහොම ඉසුත් වෙන්නේ ඔබලාගේ මේ රටේ යවන ගාන ගියවුරුදු ඔබලා යවලා තියෙනවා මේ සවුත් කොරියාව යවලා තියෙනවා මිලියන 520ක් US ඩොලර් මිලියන 520ක් ඒ කියන්නේ ඔක්කොම රෙමිටන්සස් ඔක්කොම මයිග්‍රන්ට් වලට රෙමිටන්ස් ගත්තද ඒක 7.5ක් ඒ කියන්නේ ලංකාවේ GDP මොකද කියන්නේ? ජනජාති නිෂ්පාදනය 0.778ක් ඔබලයි ලංකාවට යවන්නේ. ඒ කියන්නේ එක ප්‍රතිශතයකට පොඩ්ඩක් යන්නේ. 0.78ක් කොරියාවෙන් යවන්නේ. ඕවා කියලා තමයි මම ගත්තේ දැන් දන්නවනේ රිපැට්‍රියේෂන් ට්‍රේන් එක කරනවා කියලා මේ දෙසැම්බර් කවද මේ ජූලි 2 වෙනිදා ලංකාවට ඕවා ලියලා තමයි ගත්තේ මේ කොළඹින් ගත්තේ මේ ගුවන් යානාවක් ගත්තේ කොරියාවේ හිටපු ලංකාවේ මිනිස්සු තරම් ලෝකේ කොහොමවත් දුක් විඳින්නේ නැහැ කියලා මිනිස්සු ස්වාමීන් වහන්සේ බොහොම හොඳට දන්නවානේ පෙබරවාරි 19 ඉඳලා ඊට පස්සේ අප්‍රේල් මැද වෙනකොට එම අඩු වුණා ඊට පස්සේ මිනිස්සුන්ට යන්න ඕන වුණා ආසියාවල් දුන්නේ නැහැ හිතුවේ කොරියාව ඔක්කොම ප්‍රශ්න නැහැ කියලා. හැබැයි ඒකත් මම දැන් කිව්වා කොරියාවේ බය වෙන්න දෙයක් නැහැ එක්කෙනෙක්ටවත් හැදුන්නේ නැහැ කියලා කොවිඩ් 19 වසංගතය. එක කොරියාවේ එක්කෙනෙක්ටවත් හැදුන්නේ නැහැ කොවිඩ් 19 වසංගතය. එක ලංකාවේ කියලා. ඒ ලියලා තමයි ගත්තේ මේ අසෙත්‍රව ගත්තේ ඉකින් යන්නේ. දැන් මම ඉවර කරන්නම් ස්වාමීන් වහන්සේ. ඔබ තමයි මම කියන්න පණිවිඩය කියන්නේ මනස දැන් ලක්මන් මහත්මයා කිව්වාගේ දැන්
දැන් ඔබතුමා දැන් ඕනේ දෙවෙනි සැරේ දැන් ඔබතුමාට මොකද ඕන කාර්යයක් කියලා මොකද කරන කාර්යයක්? නෑ ඔබතුමා හිම ඒ වගේ හිතන්නේ ඒ වගේ. ඒ වගේ හිතන්නේ. දැන් අහපු ප්‍රශ්නයක් හොඳට අහුවේ නැහැ ඔබතුමා හිතන සල්ලි වලින් ගන්න පුළුවන් මොකද්ද කාර්යයක් නෙමෙයි ඔබතුමාට කැමති ඕනම කාර්යයක් කියන්නේ. එතකොට තමයි මනස එතනයි තමයි වැඩි කරගන්න ඕන. මෝරා ටැංකිය දැම්මතේ මෝරා අඟල් 12යි 14යි ලොකු වෙනවා. මෝරා මුහුදේ ඉන්නවනම් මෝරා අඩි 14 15 20ක් ලොකු වෙනවා. ඔබතුමාලාගේ සේවය මම බොහොම අගය කරනවා. මට දෙහිම ලොකු ගෞරවයක් ඔබතුමාලා මේ කතා කරන්න පුළුවන් වෙච්ච එක. ඔබතුමාලා මේ තුරුවන්ගේ සාරය. තුරුවන්ගේ හතනග අපේ අම්ම පින්කම ඉමන මොදනා කරන කටයුතු කරා. සතනග අපුදිනාද අපේ ජීවිතේ එතුමා කියපු කාරණාවක් මම පැහැදිලි කරලා දෙන්නම්. මේ අවස්ථාවයි කවදාවත් ලැබෙන්නේ නැහැ. ලෝකේ තියෙන හැම කෙනාම යන්න හිතන විශ්වවිද්‍යාලවලදී දේශන පවත්තන ඉගෙනගෙන දේශන පවත්තන මම දැකපු මට හම්බ වෙච්ච හොඳ දැනුම පුස්තකාලය. ඒකයි මම මගේ අම්මගේ මේ 3 මාසේ පින්කමේදී ඒ පුස්තකාලය ඔයයන්ට විවර කර දෙන්න හිතුවේ. මේක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ඔයයන්ට ජීවිතය අහන්න ලැබුණු හොඳම දේශනය වෙන්න පුළුවන් අපේ තානාපතිතුමාගේ කතාව. එතුමාගේ දක්ෂතාවය ඔයයන්ට එතුමාගේ දක්ෂතාවය එතෙන්ට ගමන් කරන්න පුළුවන් කියන එක ඔයයන්ට පෙන්වලා දුන්නා එතුමා විසින්.